මා දයාබර මිතුරු මිතුරිය ඔබ සැමට ප්‍රීතිමත් සබත් දවසක් ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේ තවත් අපිට අවස්ථාවක් දීලා තිබෙනවා ශුද්ධ ලියවිලි ඉගෙන ගන්නට. අපි උන්වහන්සේට ස්තුතිවන්ත වෙමු. උන්වහන්සේ අපිට මේ ආකාරයෙන් ශුද්ධ ලියවිලි ඉගෙන ගන්නට අවස්ථාව දීප ගැන. ඔබ දන්නවා අපි පහුගිය කාලය පුරාම පහුගිය සති කීපය පුරාම ලෝකයට උන්වහන්සේ දී තිබෙනා වූ අවසාන පණිවිඩය ඉගෙන ගනිමින් සිටිනවා. අපට මතක ඇති. ශුද්ධ ලියවිල්ලේ ඒ පණිවිඩය ගැන කතා කරනකොට එල්දරව් පොතේ 14 වෙනි පරිච්ඡේදය කතා කරන්නේ. එතන කතා කරනවා සීළු ජාතීන්ට භාෂාවන්ට ගෝත්‍රයන්ට සෙනගට ප්‍රකාශ කරන පිණිස සදාකාල සුභාරංචියක් ඇතුව සිටිනා වූ දේවදූතයෙක් ගැන කතා කරන්නේ. එතකොට මේ පණිවිඩය එක කොටසකට නැත්නම් එක ජන කොටසකට පමණක් අදාළ වෙන පණිවිඩයක් නොවේ. එල්දරව් 14 වෙනි පරිච්ඡේදය කතා කරනවා පණිවිඩය සීළු ජාතීන්ට භාෂාවන්ට ගෝත්‍රයන්ට සෙනගට. එතකොට අපි පැහැදිලිව දන්න දෙයක් අපි දැන් ඇවිල්ලා තියෙනවා හතරවෙනි දේශනයට. මොකද මේ හතරවෙනි දේශනය තුළින් අපි ඉගෙන ගන්නට යනවා දෙවියන් වහන්සේට ගෞරව දෙන්නේ කෙසේද කියන කාරණය. පිය පාඩම තුළින් අපි ඉගෙන ගත්තා දෙවියන් වහන්සේට බය වීම කියන්නේ කොහොමද කියන කාරණය. දාබර සහෝදර සහෝදරිය අමතක කරන්නට එපා. මේක ඔබටත් මටත් ලැබෙන අවසාන අවස්ථාව. අවසාන පණිවිඩය. ලෝකයේ සිටින මිනිසයන්ට දෙන උන්වහන්සේගේ පැමිණීමට පෙර ඔබ දන්නවා ලෝකයේ උන්වහන්සේගේ පැමිණීමේදී එක්කෝ ඔබට සදාතර ජීවනය නැත්නම් සදාකාල මරණය. එතකොට ඒ දෙක තමයි ඕනම ඔබ මොන ජාතියකට මොන භාෂාවකට මොන ආගමකට අයිති වුණත් ඔබට හිමිවන සිද්ධවීම මේ කාරණා දෙකෙන් එකයි. එක්කෝ ඔබට ජීවනය එක්කෝ සදාතන මරණය. ඒ නිසා ජීවනය ලබා ගන්න පිණිස අනතුරු ඇඟවීම උන්වහන්සේ කර තිබෙනවා. ඔබ දන්නවා මේ ලෝකයේ අවස්ථා ගණනාවකදී උන්වහන්සේ පෙර දැනුම් දුන්නා. දේවචනය කියන උන්වහන්සේගේ ප්‍රපේතවරුන්ට එල්තරව් කරන්නේ නැතුව උන්වහන්සේ කිසි දෙයක් කරන්නේ නැහැ කියන කාරණේ. ඒ පොරොන්දුවේ ප්‍රකාරයට අපි දන්නවා සොදොම් සහ ගොමෝරාවේ විනාශයේදී අනතුරු ඇඟෙව්වා. දැනුවත් කරා. ඊළඟට නිනිවේදී ඒ පණිවිඩය ගෙනිච්චා ජෝන තුලින්. එතකොට අපි දන්නවා නෝවා ජලගල්ම පිළිබඳව දේශනා කළ මේ අනාදි වශයෙන් උන්වහන්සේ හැම මොහොතකම මිනිස්යන්ට අනතුරු ඇඟවලයි උන්වහන්සේ ඒ විනිශ්චය මිනිස්යන්ට ගෙනාවේ. ඒ නිසා ඒ ආකාරයෙන්ම ලෝක අවසානයේ ජීවත් වෙන්න උන්වහන්සේගේ පැමිණීමට පෙර ජීවත් වෙන්න ඔබටත් මටත් ගැලවෙන පිණිස මේ පණිවිඩයට කීකරු වෙලා සිත් දැඩි කරගන්නේ නැතුව කීකරුකමේ සිතක් ඇතිව මේ පණිවිඩයේ කීකරු වෙලා මොකද ඔබටත් මටත් ආදර්ශය දීලා තිබෙනවා. අකීකරුකමේ මිනිසයන්ට නැත්තම් මේ පණිවිඩ වලට අකීකරු වෙලා ඒ පණිවිඩ සමච්චලයට ලක් කරලා ඒ පණිවිඩ නොසලකා හරපු අයට සිදු වුණා වූ දේ සියලු දේ ශුද්ධ ලියවිලේ ලියා තිබෙනවා. ඒවා දැකලා ඒ වලින් පාඩම් ඉගෙනගෙන එසේ නොවන පිණිස උන්වහන්සේ මේ සුභාරංචිය මේ අවසාන පණිවිඩය ඔබට මම මේක පෙරත් පැහැදිලි කර දුන්නු බාර මේක ඔබට ලැබෙන අවසාන ඔබට මට දී තිබෙන අවසාන අවස්ථාව. මේ පණිවිඩයේ කීකර විශේෂ මෙතන තියෙනවා අපි එල්දරව් 14 වෙනි පරිච්ඡේදයේ අපිට හම්බ වෙනවා පණිවිඩ තුනක්. දෙවියන් වහන්සේට විශේෂයෙන් පළමු දේවදූතයාගේ පණිවිඩය දෙවෙනි සහ තුන්වෙනි දේවදූතයාගේ පණිවිඩය. මේ පණිවිඩ තුන තමයි අපි මේ දේශන මාලාවක ඉගෙන ගන්න. ඒ නිසා අද දවසේදී අපි ගිය පාඩම තුල ඉගෙන ගත්තා දෙවියන් වහන්සේට බය වීම කියන කාරණේ. කොහොමද ඒක අපි තුල ගොඩනගා ගත යුත්තේ කියන කාරණේ. ඒක ගොඩනගා ගන්න කෙනා තමයි උන්වහන්සේට ගෞරව කරන්න පෙළඹෙන්නේ. මේ කාරණේ අද දවසේදී අපි ඉගෙන ගන්නට යනවා. සියල්ල එල්තරව කරන්නේ උන්වහන්සේ. ඒ නිසා අපි උන්වහන්සේට අපේ ජීවිත බාර කරමු. මේ දේශනය පළමුව මට දෙවනුව ඔබට. උන්වහන්සේ බොහෝ දේවල් මට උගන්වනවා. මගේ දුර්වලකම් අඩුපාඩුකම් හදාගන්න මට උදව් කරනවා. මොකද උගන්වන කෙනෙක් හැටියට දේවචනය ගෙනෙන කෙනා හැටියට මගේ ජීවිතය තුළ ඒ දේ සම්පූර්ණ වෙන්න ඕන. ඊළඟට තමයි මට හැකියාවක් ලැබෙන්නේ ඔබට මේ ශුද්ධ වචනේ කතා කරන්න. ඒ නිසා අපි උන්වහන්සේට අපේ ජීවිත බාර කරමු, කැප කරමු. සියල්ල එල්තරව් කරන්නේ උන්වහන්සේ, සියල්ල උගන්වන්නේ උන්වහන්සේ. මම උන්වහන්සේගේ දාසයෙක් පමණයි. අසත් පොළොවත් මා පාලනය කරන්නව ආදරේ මංකාර දෙවියන්නි ඔබ වහන්සේගේ ශුද්ධ නාමයට ගෞරවයත් මහිමත් ප්‍රශංසාවටත් වේවා. පියනණිය ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා අපට තවත් අවස්ථාවක් දීම ගැන. ශුද්ධ ලියවිලි ගණනට. ඔබ වහන්සේ සෑම අවස්ථාවකම ලෝකේ
ඔබ වහන්සේගේ විනිශ්චය මනුෂ්‍යයන් වෙතට ගෙනෙන්න පළමුවෙන් ඔබ වහන්සේ ඒ අයට අනතුරු ඇඟෙව්වා. පණිවිඩය ගෙනාව අනතුරු ඇඟවීමේ පණිවිඩය දෙනු ලැබුවා. ඒ අයට කීකරුකමේ සිතක් ඇතුව ගැලවෙන පිණිස ඔබ වහන්සේ උන්ට අනතුරු ඇඟෙව්වා. ඒ ආකාරයෙන්ම ලෝක අවසානයට ඇවිල්ලා ඔබ වහන්සේගේ පැමිණීමට ආසන්නව ජීවත් වෙන්නා වූ මටත් මේ අසන්නා වූ සියලු දෙනාටත් ඔබ වහන්සේ දී තිබෙනා මේ ශුද්ධ පණිවිඩය මේ මහත් වූ අනතුරු ඇඟවීම උන්වහන්සේට බය වෙලා උන්වහන්සේට ගෞරව දෙන්නට කියන මේ පණිවිඩය විනිශ්චය සිදුවෙන යන බැවින් අහසත් පොළොවත් මුහුදත් මැව් තරන් වහන්සේ නමස්කාර කරන්න ඕනේ කියන පණිවිඩය ඔබ වහන්සේ අපට දී තිබෙනවා. ශුද්ධෝ කියන්නේ අපිට මේ පණිවිඩයට කීකරු වෙලා කීකරුකමේ සිතක් ඇති කරගෙන ඔබ වහන්සේ අප වෙනුවෙන් සූදානම් කර තිබෙනා වූ ගැලවීම ලබා ගන්න. පියන්නේ අපේ සිත් වලට කතා කරනවා. මේ දේශනය තුළින් ඔබ වහන්සේ අපිට කතා කරමින් පියන්නේ අපේ දුර්වලකම් අඩුපාඩුකම් පෙන්වා දෙමින් පියන්නේ ඔබ වහන්සේට බය වෙන්නට ඔබ වහන්සේට ගෞරව දෙන්නට අපව පුහුණු කරන්නට අපව ඒ සඳහා ගොඩනගන්නට කියලා එළෙමින් කතා කරනවමත් අසන්නව සියලු දෙනාගේ නරඹන්නව සියලු දෙනාගේ ජීවිතත් ඔබ වහන්සේගේ බලවත් වූ හස්තයට බාර කරන්නේ කැප කරන්නේ. යේසුස් වහන්සේගේ අතිශය උතුම් වූ ප්‍රේමණීය වූ නාම සාමයෙන්. ආමෙන්. දයාපර සහෝදර සහෝදරිය දැන් අපි යොමු වෙනවා දෙවියන් වහන්සේට ගෞරව දීම කියන කාරණේ ඉගෙන ගන්නට. ඇත්තටම මම ඔබ උන්වහන්සේට ගෞරව දෙනවාද? උන්වහන්සේට දී යුතු ගෞරවය දෙනවාද? උන්වහන්සේට දී යුතු මහිමය දෙනවාද කියන කාරණේ අද දවසේදී අපි ඉගෙන ගන්නට යනවා. මං කියවනේ පළමුව මේ දේශනේ මට මම මගෙන් අහනවා අද දවසේදී මේ දේශනෙට මම සූදානම් වෙන අවස්ථාවේදී මම මගෙන් අහපු ප්‍රශ්නය තමයි උන්වහන්සේ මගෙන් මට එල්ල කරපු ඒ ප්‍රශ්නය තමයි පළමුව ඔබ දේශනය ගෙනෙන කෙනෙක් හැටියට ඔබ දෙවියන් වහන්සේට දී යුතු ගෞරවය දෙනවාද? අපේ සහෝදර සහෝදරි මේ දේශන තුළින් අපේ සිත් කාවදින්නට ඕනේ. අපේ සිත් වලට මේවා අපේ සිත් පසාරු කරගෙන ගිහිල්ලා අපි උන්වහන්සේට අගෞරව කරනවා නම් උන්වහන්සේට බය නැත්නම් එඩිතරව පව් කරනවා නම් චුද්ධ ලිවිල යම් දෙයක් කියා තිබෙනවද ඒ දේ හිතෙන් හිත දැඩි කරගෙන ඒ දේට විරුද්ධව එඩිතරව අපි පව් කරනවා නම් ඒක දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රසන්න නැහැ. අපේ සිත් ශුද්ධ ලීවිල්ල ඉගෙන ගැනීමේදී මොලොක් වෙන්නට ඕන. හිත පසාරු කරගෙන ගිහලා ශුද්ධ ලීවිල්ලට කීකරුකමේ සිතක් මේ ශුද්ධ ආලෝකයට කීකරුකමේ සිතක් අප තුළ ඇති වෙන්නට ඕන. දාබර සහෝදර සහෝදරයන් ඒ නිසා අපි දේව බය කියන්නේ කුමක්ද කියලා අපි මීට පෙර පාඩම ඉගෙන ගත්තා. අපිත් එක්ක යම් අලුත් කෙනෙක් සම්බන්ධ වෙනවා නම් ඔබට පුළුවන් අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා නැත්නම් අපේ Facebook පිටුවට ගිහිල්ලා එහෙම නැත්නම් YouTube channel එකට ගිහිල්ලා සිංහල gospel ministry කියන වෙබ්සයිට් එකට singhalgospelministry.com.org කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා නැත්නම් ඔබට පුළුවන් YouTube channel එකට ගිහිල්ලා ඒ කරාව දේශනයන් ඉගෙන ගන්නට. දේව බය කියන්නේ දෙවියන් වහන්සේට බය වීම කියන්නේ කොහොමද කියන දේ ඔබට ඉගෙන ගන්නට හැකියාවක් තිබෙනවා. නැත්නම් Facebook පිටුවට ගියොත් ඔබට පුළුවන් සිංහල gospel ministry Facebook පිටුවට ගියොත් ඔබට පුළුවන් ඒ ගිය සතිය කරාව දේශනයට අහුම්කම් දෙන්නට. බලවත් ලෙස උන්වහන්සේ අපිට කතා කරනවා, මට කතා කරනවා, ඔබට කතා කරනවා. මගේ ඔබගේ දුර්ලභකම් පෙන්වලා දෙනවා. ඒ නිසා කීකරුකමේ සිතක් ඇතුව අනිලලද සිතක් ඇතුව මේ ශුද්ධෝ සත්‍යතාවයේ දැනගෙනගෙන අවසාන පණිවිඩය බැවින් මීට පසුව නැවත අපිට පණිවිඩයක් නොලැබෙන බැවින් මතක තියාගන්න මේ අනතුරු ඇඟවීමේ පණිවිඩයට අපි මුළු සිතින් කීකරු වෙලා උන්වහන්සේට දී යුතු ගෞරවය තේව බය අප තුළ ඇති කරගෙන අද දවසේදී අපි උන්වහන්සේට දී යුතු ගෞරවය අපි ඉගෙන ගන්නට යනවා. ඒ නිසා මේ කාරණා තුළින් අපි උන්වහන්සේට ගෞරව කරමු. උන්වහන්සේට දී යුතු මහිමේ ගෞරවය දෙන්න අපව පොළඹවන්නට ඕන. මේ ශුද්ධ වූ ආලෝකය අපි දැනගෙන ගන්නකොට ගොඩක් අය උත්සාහ කරනවා මේ ආලෝකය යටපත් කරන්න. මතක තියාගන්න ඕනේ කාලේ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ දරුවන්ට දී තිබෙනා ආලෝකය යටපත් කරන්න මනුෂ්‍යයන්ට ශක්තියක් නැහැ. අන්ධකාරය මොකද්ද ආලෝකය මොකද්ද කියන දේ මනුෂ්‍ය ඉදිරියේදී තේරුම් ගන්නට යනවා. අද ඒ දේ තේරුම් නොගත්තා ඉදිරියේදී පැහැදිලිව එය අඳුර මොකද්ද ආලෝකය මොකද්ද කියන දේ තේරුම් ගන්නට යන නිසා ශුද්ධාත්මයන් වහන්සේ ඔබට මඟ පෙන්වනසේක්වා මේ ශුද්ධ වූ ආලෝකයේ තේරුම් ගන්නට අපි යම් පණිවිඩයට ඔබ දන්නවා එල්දරව් පොතේ 14 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ සහ 7 වෙනි පදේ ගැන අපි මේ දැන් මේ 4 වෙනි දේශනේ
එල්දරා පොතේ 14 වෙනි පරිච්ඡේදයේ 6 සහ 7 කතා කරනවා. එතකොට අපි ගිය පාඩම තුල ඉගෙන ගත්තා දෙවියන් වහන්සේට බය වීම කියන්නේ කොහොමද කියන කාරණේ. අද දවසේදී අපි ඉගෙන ගන්න වෙනවා උන්වහන්සේට ගෞරව දීම කියන කාරණේ. ඔබටත් මටත් හැකියාවක් මේකනේ දෙවෙනි ආඥාව මේක තමයි දෙවෙනි ඉල්ලීම. එහෙම කිව්වොත් වඩා නිවැරදි. දෙවියන් වහන්සේ අපෙන් කරන්නා වූ මේ දෙවෙනි පළවෙනි ඉල්ලීම තමයි දෙවියන් වහන්සේට බය වීම. එතකොට දෙවෙනි ඉල්ලීම තමයි කොහොමද? උන්වහන්සේට ගෞරව දීම. එතකොට අපි මේ දේව ගෞරවය කියන දේ අපි උන්වහන්සේට දෙනවද? උන්වහන්සේට දී යුතු ගෞරවය අපි දෙනවද කියන කාරණේ අපි අද දවසේදී සොයලා බලන්න ඕන. මොකද ඒකනේ සිදුවිය යුත්තේ. ඒක තමයි අපි කළ යුත්තේ. අපිව සෝදිසි කරන්න ඕන. අපි මේ දේව ගෞරවය, දේව බය කියන දේ අපි තුල තිබෙනවද? දේව ගෞරවය කියන දේ අපි උන්වහන්සේට දෙනවද කියන කාරණේ. හොඳයි. අපි ටිකක් කල්පනා කරලා බලන්න ඕන. අපිට පුළුවන් මේ අපි සුදුසුද දෙවියන් වහන්සේට ගෞරව කරන්නට? දේව වචනේ රෝම පොතේ කතා කරලා කියනවා 3 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදේ මක්නිසාද සියල්ලෝම පව්කට දෙවියන් වහන්සේගේ මහිමෙන් හීනව සිටිති. උන්වහන්සේගේ මහිමෙන් අපි හීන වෙලා ඉන්නේ. ඔබ දන්නවා දෙවියන් වහන්සේගේ ගෞරවය පිණිස දේව ගෞරවය පිණිස තමයි මේ ලෝකයේ සෑදුවේ. අපිට ඔබ යොහාන් පොතට ගියොත් යොහාන්ගේ පොතේ පළවෙනි පරිච්ඡේදයේ පැහැදිලිව කතා කරනවා. දේව ගෞරවය පිණිස දෙවියන් වහන්සේගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසා දේව ගෞරවය පිණිස තමයි ලෝකේ මැවීම නැත්තම් මේ මැවිල්ලේ මේ සියලු මැවීම් සිද්ධ වුණේ. ඒ විතරනේ මිනිස්යාව නිර්මාණය කළේ. ඔබවත් මාවත් නිර්මාණය කළේ දේව ගෞරවය පිණිස. එතකොට දේව ගෞරවය පිණිස නිර්මාණය කළා ඔබටත් මටත් මොකද වුනේ? මොකද වුනේ? ඒ ගෞරවය අපි නැති කරගත්තා. දේව ගෞරවය පිණිස දේව ස්වරූපෙන් දේව සමානත්වයට මවපු ඔබවත් මවත් ඒ මහිමය ඒ ගෞරවය අපි හීන කරගත්තා. අපිට හැකියාවක් ලැබුණේ නැහැ ඊට පස්සෙ. මොකද ඊට පස්සේ අපි කෙරෙහි අධිපතිකම් කළේ කවුද? මේ ලෝකයේ අධිපතිය. එනවා සාතන්, යක්ෂය. ඒ නිසා අපිට හැකියාවක් ලැබුණේ නැහැ දෙවියන් වහන්සේට දී යුතු ගෞරවය දෙන්නට. නමුත් දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අපි කලුම් කර තරණ වහන්සේ කරුණ කොටගෙන නැවත වාරයක් උන්වහන්සේට ගෞරව දෙන්නට ඔබටත් මටත් කැඳවීම දෙනු ලැබුවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන. අපි සියල්ලම පව් කර දෙවියන් වහන්සේගේ මහිමෙන් හීනව සිටින නිසා අපිට හැකියාවක් ලැබුණේ නැහැ උන්වහන්සේට ගෞරව දෙන්න. නමුත් අපේ කලුම් කර තරණ වහන්සේ කරුණ කොටගෙන අපිට අහිමි වුණා උදේ දෙවියන් වහන්සේට ගෞරව මුළු විශ්වයේම මුළු ස්වර්ගික සේනාවම උන්වහන්සේට ගෞරව දෙනවා. උන්වහන්සේට මහිමය දෙනවා. ඇයි ඒ? උන්වහන්සේ මෞංකාරය, ගැලුම්කාරය, මිදුම්කාරය නිසා. උන්වහන්සේ කවුද කියන කාරණා උන්වහන්සේ ප්‍රියමනීය තරණ වහන්සේ බව ඒ අය හඳුනගෙන තිබෙනවා. මම ඔබට යම් දෙයක් කියන්නට ඕන. මේක තේරුම් ගන්න තියෙන හොඳම පහසුව තමයි ඔබ කෙනෙකුට ගෞරව කරන්නට නම් ඔබ කුමක්ද කරන්නට? ඔය පුද්ගලයා හොඳට අවබෝධ කරගෙන සිටින්න ඕන. ඒ පුද්ගලයා ඔබට යම් දෙයක් ඔබගේ ජීවිතයට අමතක නොවන දෙයක් කරුවොත් ඔබ බොහෝසේ ගෞරව කරනවා ඒ පුද්ගලයාට. පුදුම කිත්‍රේ ගෞරව කරනවා. ඒ විතරක් නෙමෙයි ඔබ ඒ පුද්ගලයාත් එක්ක පුදුමාකාර ශක්තිමත් සම්බන්ධතාවයක් තබා ගන්නට ඔබ උත්සාහ කරනවා. අපි ගොඩාක් කලකට කියන එයා ගෞරවය ලැබිය යුතු පුද්ගලයෙක් තමයි. එයා මේ දේවල් මගේ ජීවිතේට කළානේ කියන කාරණේ. එයා නිසා නේද අද මම මේ ස්ථානයේ ඉන්නේ කියන කාරණේ. ඒක නිරතුරුවම සිහිපත් කරනවා. ඒක නිරතුරුවම සිහිපත් කරනවා. අප මිනිස්සු අපි වෙනුවෙන් යම් දේවල් කරපුවම ඒ ගෞරවය අපේ හිතේ තියෙන විතරක් නෙමෙයි අපි ඒක පෙන්වනවා අපේ ක්‍රියාව තුළින්. එතකොට ඒ කාරණේම අපේ දෙවියන් වහන්සේ වෙනුවෙන් ඉෂ්ට විය යුතුයි. ඒ නිසා අපි පළමුව තේරුම් ගන්න ඕන දෙවියන් වහන්සේ අපේ ගැලුම්කාර මැවුම්කාර තරණ වහන්සේ ඒ මහිමිය ඒ ගෞරවය ලැබිය යුතු කෙනෙක්ද? මමත් ඔබත් උන්වහන්සේට දිය යුතු ගෞරවය දිය යුත්තේ ඇයි කියන කාරණය පළමුව ඔබ මම අවබෝධ කර ගන්න ඕන. ඒ නිසා උන්වහන්සේගේ මහිමෙන් හීන වුණා වූ ඔබටත් මටත් උන්වහන්සේගේ මහිමෙන් හීන පව් පාපය නිසා ඔබත් මමත් හීන වුණා ඔබටත් මටත් දෙයක් තිබෙනවා කරන්නට. ඒ නිසා උන්වහන්සේ මොකද්ද තියෙන දේ?
උන්වහන්සේගේ මහිමය මොකක්ද කියන කාරණේ, උන්වහන්සේගේ ගෞරවය මොකක්ද කියන කාරණේ ඔබත් මමත් ඉගෙන ගන්නට ඕන. දැන් අපේ සහෝදර සහෝදරිය සුදු ලියවිල්ලේ උන්වහන්සේගේ මහිමය ගැන විවිධාකාරයෙන් කතා කර තිබෙනවා. විවිධාකාරයෙන් උන්වහන්සේගේ මහිමය ගැන කතා කර තිබෙනවා. අපිට මේ මෝසස්ගේ පොතේ මොකද ඉංග්‍රීසි වචනේ මේකට පාවිච්චි කරන වචනය තමයි glory. මහිමය ගෞරවය කියන වචනේ පාවිච්චි කරන වචනේ තමයි glory කියන වචනේ. ඒ නිසා නිග්මයා පොතේ 24 වෙනි පරිච්ඡේදයේ 15 සිට 17 දක්වා ඔබ කියවුවොත් එතන අපිට හම්බ වෙනවා මෝසෙස් ඒ කන්දේ සිටියා අතරේදී ස්වාමීන් වහන්සේගේ තේජස සීනායි කන්දේ පැවතුන බව. ඊට පස්සේ 17 වෙනි පදේ කියනවා ස්වාමීන් වහන්සේගේ තේජසේ පෙනීම කන්ද මුදුනේ ඇවිලී යන ගිනිමෙන් ඊශ්‍රායල් පුත්‍රයන්ගේ ඇස්වලට පෙනුණු බවත් අපිට හම්බ වෙනවා. දැන් අපි මේ මහිමය මේ තේජස එල්දරා පොතේ 14 වෙනි පරිච්ඡේදයේ කතා කරන දෙය නොවේ මේ නිග්මයා පොතේ 24 වෙනි පරිච්ඡේදයේ කතා කරන්නේ. ඒ නිසා අපි මේ කාරණේ පැහැදිලිව වෙන් කර හඳුනා ගන්නට යනවා. සුද්ධ ලියවිල දේව මහිමය දේව ගෞරවය විවිධාකාරයෙන් අර්ථකථනය කර තිබෙනවා. දැන් මේ එක අවස්ථාවක්. උන්වහන්සේගේ තේජස උන්වහන්සේගේ මහිමය එදා ඊශ්‍රායල් පුත්‍රයන්ට මෝසෙස් ඒ කන්දෙදි පෙන්වපු අවස්ථාව තමයි ඒ අවස්ථාව. දැන් මෝසෙස් ඉල්ලනවා. මෝසෙස් හරි අපූර්ව ඉල්ලීමක් කරනවා. දෙවියන් වහන්සේගෙන් මොකද්ද කියන්නේ? ඔව්ද? අනේ ඔබගේ තේජස මට පෙන්වුව මනවයි කීවේ. මෝසෙස් පුදුමාකාර ආශාවකින් පෙළඹුණා උන්වහන්සේගේ තේජස, උන්වහන්සේගේ මහිමය දකින්න පිණිස. නමුත් උන්වහන්සේ කතා කරලා කියනවා කොහොමද? උන්වහන්සේද මගේ සියලු ගුණවත්කම දැන් ඉල්ලුවේ මහිමය පෙන්වන්නට කියලා, තේජස පෙන්වන්නට කියලා ඉල්ලුවේ. උන්වහන්සේ කියනවා මම මගේ සියලු ගුණවත්කම නුඹේ ඉදිරියෙන් පිටින් යන්ට සලස්වා ස්වාමීන් වහන්සේගේ නාමයෙන් නුඹට ප්‍රකාශ කරන්නෙමි. ඉදිරිපිට ප්‍රකාශ කරන්නෙමි. මම කරුණා කරන්නට කැමති තැනැත්තාට කරුණා කරන්නෙමි. මම දයාව පෙන්වන්නට කැමති තැනැත්තාට දයාව පෙන්වමි කිසේ. ඒතකොට උන්වහන්සේගේ නාමය තුල උන්වහන්සේගේ කෞරවය, උන්වහන්සේගේ ගෞරවය සහ උන්වහන්සේගේ මහිමය තිබෙන බව, ඒ නාමය තුල ගුණවත්කම, ඊළඟට උන්වහන්සේගේ කරුණාව තිබෙන බව මෝසෙස්ට ප්‍රකාශ කරනවා. දැන් සහෝදර සහෝදරිය මේක හරි අපූර්ව දෙයක්. ඔබට මතක ඇති මීට පෙර මම දේශනාවෙන් මේ උන්වහන්සේගේ නාමයට දී යුතු ගෞරවය දී යුතු බව. මොකද පළවෙනි පණිවිඩය ඒකනේ ස්වාමීන් වහන්සේට බය වීම. මේ බය වීම කියන කාරණේදී උන්වහන්සේගේ නාමය ඉතා වැදගත්. අපිට උන්වහන්සේගේ නාමයෙන් නිකරුණේ ව්‍යවහාර කරන්න බෑ. ඒ දී යුතු ගෞරවය අපි දෙන්න ඕනේ කියන කාරණේ අපි අවබෝධ කරගත්තා. ඒ නිසා උන්වහන්සේගේ නාමය තුලින් කුමක්ද? මිනිස්සු ඉගෙන ගන්නවා දේව ගෞරවය කියනසේ. දෙවියන් වහන්සේට දී යුතු ගෞරවය. මොකද උන්වහන්සේගේ නාමයේ ගරුකට හිටිය. මොකද උන්වහන්සේගේ නාමය තුල අපිට හම්බ වෙන උන්වහන්සේ මෞංකාර තනන් වහන්සේ බව. උන්වහන්සේ ගැලුම්කාර තනන් වහන්සේ බව. උන්වහන්සේ මිදුම්කාරයන් බව. උන්වහන්සේගේ නාමය තුල උන්වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා. උන්වහන්සේගේ නාමය තුල උන්වහන්සේගේ ගුණවත්කම, උන්වහන්සේගේ ඒ කරුණාව උන්වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා. ඒ නිසා අපි පුරුදු වෙන්නට ඕන උන්වහන්සේගේ නාමයට ගෞරව කරන්නට. දැන් සහෝදර සහෝදරිය අපිට හම්බ වෙනවා ඒ නිග්මයා පොතේ 34 වෙනි පරිච්ඡේදයේ ස්වාමීන් වහන්සේගේ නාමය ප්‍රකාශ කළාය කියලා කියනවා. බලන්න එතන උන්වහන්සේගේ ඒ කරුණාව මොන ආකාරයෙන්ද මෝසෙස්ට ප්‍රකාශ කළේ කියන කාරණේ අපිට හම්බ වෙනවා. දැන් උන්වහන්සේගේ නාමය තුලින් අපි උන්වහන්සේගේ මහිමය, උන්වහන්සේගේ ගෞරවය හඳුනා ගන්නවා විතරක් නෙමෙයි, මතක තියාගන්න. ඔබ උන්වහන්සේට ගෞරව කරන්නේ ඔබගේ ගෞරවය සහ අගෞරවය රඳා තිබෙන්නේ කුමක් මතද? උන්වහන්සේව හඳුනා ගැනීම මත. දැන් ඔබට දෙන මම හොඳම උදාහරණය තමයි දෙමව්පියන්. අයි අපි දෙමව්පියන්ට ගෞරව කරන්නේ. අපි ඒ ගෞරවය දක්වන්නේ ඇයි? අපේ දෙමව්පියන්ට ඔය මෙච්චර ප්‍රේම කරන්නේ, ආදරය කරන්නේ ඇයි? අපි දන්නවා පැහැදිලිවම ඒ අය අපේ ජීවිත වෙනුවෙන් කළා වූ මේ මහත් වූ කැපකිරීම. මුළු ජීවිතේ මේ අය කැප කළා අපිව උස්මහත් කරන්ට, අපිව මේ තත්ත්වයට ගේන්න. ඒ නිසා අපි අපේ දෙමව්පියන්ට ගෞරව කරනවා, ආදරය කරනවා. ඒ අයව ආදරයෙන් රැක බලා ගන්නවා. ඒ කරන්නේ අපි ඒ අය ගැන හොඳ අවබෝධයක් තිබෙන නිසා. අපේ ඇස් දෙකින් දැක්ක නිසා. දැන් මේ දේම තමයි අපේ ස්වර්ගීය පියාණන් වහන්සේ වෙනුවෙන් කළ යුතු කාරණේ.
ඔබ මම කුමක්ද කරන්න ඕනේ? පියරන් වහන්සේ අප වෙනුවෙන් කර තිබෙන දේ අවබෝධ කර ගන්නට ඕන. ඉගෙන ගන්නට ඕන. අත්දකින්නට ඕන. පුත්‍රයන් වහන්සේ ඔබ වෙනුවෙන් මානයෙන් කර තිබෙනා වූ ඒ කාරණා ඒ කැලවීමේ සලස්ම සදාකාලික ගිවිසුම ගැන අපි ඉගෙන ගන්නවා. මේ කර්මාශය දැනගන්න කුමක්ද සිද්ධ වෙන්නේ? උන්වහන්සේ පිළිබඳව මේ සම්බන්ධතාවය නිරතුරුවම තිබෙන්න ඕන සම්බන්ධතාවය. සතියකට එක දවසක් දීලා සතියට පැය ගාණක් දීලා ඔබට උන්වහන්සේට ගෞරව කරන්න බෑ. ඒ ගෞරවය මෙතනින් එන්නේ නැහැ. මතක තියාගන්න. මෙතනින් මේ හද පත්ලෙන්ම මේ ගෞරවය ඔබ තුලින් පැනනගින්න නම් මොකද කරන්න ඕනේ ඔබ? නිරතුරුවම උන්වහන්සේත් එක්ක සම්බන්ධව තබා ගන්න ඕන. සම්බන්ධතාවය තබා ගන්න ඕන. බලන්න උන්වහන්සේගේ නාමය තුළින් උන්වහන්සේ දී ප්‍රකාශ කර තිබෙනවා. උන්වහන්සේගේ ගෞරවය සහ උන්වහන්සේගේ මහිමය විතරක් නෙමෙයි. සබහා ධර්මයේ තුලින් ගීතාවලිය පොතේ 19 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ කියනවා උන්වහන්සේගේ මහිමය මැවීමේ ක්‍රියාවලිය තුළින් උන්වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා. ඒ නිසායි අපිට උන්වහන්සේ දවසක් දීලා තිබෙන්නේ මැවීමේ ස්මාරකය ස්ථාපිත කරලා තිබෙන්නේ. උන්වහන්සේ සමග ඒ මහිමය ඒ ගෞරවය අත්දකින පිණිස ඉගෙන ගන්න පිණිස උන්වහන්සේ කුමක්ද කර තිබෙන්නේ? අපිට ඒ මැවීමේ ක්‍රියාවලිය මෙනෙහි කරන්නට නැත්නම් ඒක ඒ තුළින් උන්වහන්සේගේ මහිමේ ආදරය ගෞරවය අප තුළ ගොඩනගා ගන්න පිණිස උන්වහන්සේ මැවීමේ ක්‍රියාවලිය තුළ මේ මහිමේ ගෞරවය තබා තිබෙනවා. මොකද කියන්නේ අහස දෙවියන් වහන්සේගේ මහිමය ප්‍රකාශ කරයි. ගුවන්තලයේ උන්වහන්සේගේ හස්ත කර්මාන්ත දක්වයි. උන්වහන්සේගේ මහිමය උන්වහන්සේගේ ගෞරවය අපි ඉගෙන ගන්නවා සබහා දාම තුළින්. මනුෂ්‍යයාට සබහා දාම ගැන වෙහෙසෙන්ටවත් ඒ ගැන එයින් ඉගෙන ගන්නටවත් කාලයක් නැහැ. එච්චර කාර්ය බහුල ජීවිතයක් ගත කරන්නේ. මේ දේ දැනගෙන තමයි උන්වහන්සේ මොකද කරේ? ඔබටත් මටත් අනිත් දවස් වලින් වෙන් කරලා උන්වහන්සේ දවසක් අපිට දී තිබෙන්නේ කුමක් සඳහාද? උන්වහන්සේට නමස්කාර කරන පිණිස. අපි උන්වහන්සේට ස්තුතිවන්ත වෙමු. ඒ ගැන. ඒ විතරක් නෙමෙයි. බලන්න අප තුල ඒ ගෞරවය ගොඩනගන්නා වූ ආකාරය. උන්වහන්සේ මැවීමේ ක්‍රියාව තුළින් උන්වහන්සේගේ මහිමය ප්‍රකාශ කර තිබෙනවා. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේගේ ගැලවීමේ ක්‍රියාවලිය තුළින් උන්වහන්සේගේ මහිමය ඔබටත් මටත් ප්‍රකාශ කර දී තිබෙනවා. ගීතාවලිය පොතේ 79 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ කියන කුමක්ද? අපේ ගැලවීමේ දෙවියන් වහන්සේ ඔබගේ නාමයේ ගෞරවය සඳහා අපට පිහිටවුව මැනව. ඔබගේ නාමයේ ගෞරවය සඳහා අපට පිහිටවුව මැනව. ඔබගේ නාමයේ උදෙසා අප නිදොස්කොට අපේ පව් පහ කර දැමුව මැනව. මේ ගැලවීමේ සලස්ම තුළ අපි ඉගෙන ගන්නවා උන්වහන්සේට ගෞරව කරන්නට. මොනතරම් වාග්යද මොනතරම් ආශිර්වාද ලස්සනගත්ද. උන්වහන්සේ මේ ගැලවීමේ සලස්ම එදා මිනිසයා පව් කළ දාම පිහිටවනු ලැබුවා. ඒක ක්‍රියාත්මක කළා. ඒ තුලින් නිරායාසයෙන්ම එදා ආදම් සහ ඒව තුළ උන්වහන්සේට දී යුතු ගෞරවය ඒ අය තුළ අපි විශ්වාස කරනවා ඒ අය දෙවියන් වහන්සේට ඒ දී යුතු ගෞරවය දෙන්න ඇති කියලා. මොකද වැඩි විස්තරයක් අපිට උත්පත්ති පොතේ සඳහන් නොවන නිසා අපිට හම්බ වෙනවා කායින් සහ ආබෙල් අතර ආබෙල් උන්වහන්සේට දී යුතු ගෞරවය දුන්නා. සෙත් උන්වහන්සේට දී යුතු ගෞරවය දුන්නා. ඒ දෙවියන් වහන්සේගේ දරුවන්ගේ පරම්පරාව අපි ඉගෙන ගන්නවා. ඒ නිසා දායබ්‍ර සහෝදර සහෝදරිය අපි ඒ ගැලවීමේ ක්‍රියාව තුළින් උන්වහන්සේට දී යුතු ගෞරවය දෙන්න අපි ඉගෙන ගන්නවා. ඔබත් මමත් වැනි පෞකාර මිනිසෙක් වුණා වූ මිනිසයන් හැටියට උන්වහන්සේ අපව අන්ධකාර ලෝකයෙන් ගෙනල්ලා විශ්වපත ආලෝකයට ගෙනල්ලා උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමේ වශයෙන් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත පූජාවෙන් අපව පවිත්‍ර කරලා උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමේ වශයෙන් අපව වසලා උන්වහන්සේ අපව අලුත් නැවිල්ලක් කරලා කුමක්ද කර තිබෙන්නේ? උන්වහන්සේගේ ගෞරවය පිණිස මතක තියාගන්නට ඕනේ. මැවීමේදී මනුෂ්‍යව පවා ස්ත්‍රියව සහ පුරුෂයව ආදම් සහ ඒව මවුන් ලැබේ දේව ගෞරවය පිණිස අපිට අලුත් ගිවිසුමේ පැහැදිලිව හම්බ වෙනවා. එතකොට ඒ දේව ගෞරවය උන්වහන්සේ අපෙන් කොහොමද වෙන්නේ? කොහොමද කරන්නේ? අපෙන් බලාපොරොත්තු වෙනවා. අපෙන් බලාපොරොත්තු වෙනවා. පළමුව ඔබ මා ඉගෙන ගන්නවා දේව ගෞරවය කියන්නේ මොකක්ද? උන්වහන්සේට දී යුතු ගෞරවය, උන්වහන්සේ ප්‍රශංසාව, ගෞරවය, මහිමය ලැබිය යුතු තරණ වාසයේ බව අපි ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගන්නට ඔබ තුල මා තුල නිරායාසයෙන්ම ඒ දේව ගෞරවය කියන දේ ඇති වෙනවා. අන්න ඊට පස්සේ
උන්වහන්සේ ඔබවත් මාවත් දේව ගෞරවය පිණිසම උන්වහන්සේ නිර්මාණය කරනවා. ඒක ක්‍රියාවලියක් බව අපි ශුද්ධ ලියවිල තුළින් අපි ඉගෙන ගන්නවා. හරි. අපි යන් ඊළඟ කාරණයකට. මෙන්න මේක තමයි හොඳම කාරණේ. ඒ තමයි නැති වූවන් දේව මහිමය තමයි කුමක්ද? දේව ගෞරවය තමයි උන්වහන්සේ නැති වූවන් බේරගන්නට උන්වහන්සේ පැමිණි තනන් වහන්සේ. මේක හරිම පුදුමාකාර සුභාරංචියක්. මේක පුදුමාකාර සුභාරංචියක්. අපිට හම්බෙනවා කොමක්ද? ගීතාවලිපතේ 85 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ කියන කොමක්ද? තේජස අපේ දේශයේ වසන පිණිස සැබවින්ම උන්වහන්සේගේ ගැලවීම උන්වහන්සේට බයවන්නන් සමීපයේ ඔබට මතකයි දේව බය දෙවියන් වහන්සේට බය වී දේව බය තිබෙන්නා වූ පුද්ගලයා අපි ඒ දේනේ පළමුව ඇති කරගත්තේ ඉත්තේ. ඒ දේව බය ඇති කරගන්නා තුල දේව ගෞරවය දෙවියන් වහන්සේට ගෞරව දීම નિરાයාසයෙන්ම ඇති වෙනවා. දැන් සහෝදර සහෝදරි මේ ගැන අපි ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන. මේ ගැන අපි ඊටමත් ගැඹුරින් සහ ඊටමත් ඕනෑකමින් සිතන්න ඕන කාරණයක්. කාලඟද මේ උන්වහන්සේගේ ගැලවීම කාටද සමීප? උන්වහන්සේගේ ගැලවීම කාටද සමීප? උන්වහන්සේට බයවන්නන්ට සමීපයි. උන්වහන්සේගේ ගැලවීම. නැති වූ බැටළුව ඔබත් මම නැති වී සිටියා. අන්ධකාරයේ සිටියා ඔබවත් මමත් උන්වහන්සේ ගෙනල්ලා විශ්වපත් ආලෝකයට ගෙනල්ලා ඔබවත් මමවත් පවිත්‍ර කරලා උන්වහන්සේට බය වීම අපිට ඉගෙන ගන්නටයි කියලා කියනවා. තේදූතයාගේ පණිවිඩයේ පළවෙනි ඉල්ලීම දේව බය අප තුල අතු කර ගන්න ඕන. නැවත වරක් ඔබගෙන් ඉල්ලන ඔබට අමතකම් නැවත යන්න මීට පෙර කරා උදේශනෙට. ඒකට හුම්කම් දෙන්න. දේව බය ඉගෙන ගනිමු අපි ඒ තුලින්. ඒ තුලින් අප තුල දේව ගෞරවය අපේ ජීවිතය තුළ උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා. මේක මේ දේශනේ අවසානයේදී ඔබට තේරෙයි. අයි උන්වහන්සේ මේ ගැලවීමේ සලස්ම උන්වහන්සේ අපට දීලා උන්වහන්සේගේ මහිමය උන්වහන්සේගේ ගෞරවය උන්වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා. මෝසෙස්ගේ ජීවිතය ගැන කල්පනා කරලා බලන්න. මෝසෙස් උන්වහන්සේත් එක්ක ගත කළා වූ ඒ කාලය කන්දේ ගත කළා වූ කාලේ මොකද මෝසෙස්ට සිද්ධ වුනේ? මෝසෙස්ට මොකද සිද්ධ වුනේ? මොකද වුනේ මෝසෙස්ට? මෝසෙස් ඒ ගත කළා වූ කාර්යය තුල අපිට හම්බෙනවා ඒ මෝසෙස් ඒ කන්දෙන් බැසෙන විට එතන කියනවා නික්මයා පොතේ 34 වෙනි පරිච්ඡේදයේ 29 සිට 30 දක්වා කොහොමද කියන්නේ? ඔහුගේ මුහුණේ සමෙන් රශ්මි විහිදෙන බව කන්දෙන් බැස්ස කල ඔහු නොදැන සිටියේය. බලන්න. ඔහු නොදැන සිටියේය. ආරොන් සහ සියලු ඊශ්‍රායල් පුත්‍රයන් මෝසෙස් දුටු කල බලව ඔහුගේ මුහුණේ සමෙන් රශ්මි විහිදෙමින් තිබුණේ. එබැවින් ඔහු ළඟට යන්න බය වූයේ. මෝසෙස්ට මොකද වුනේ? පියාණන් දෙවියන් වහන්සේත් එක්ක ඒ තිබුණා වූ සම්බන්ධතාවය නිසා. මෝසෙස්ගේ සම්පූර්ණ මුහුණේ පෙනීම වෙනස් වුණා. මේ ඔබටගේ ජීවිතය මගේ ජීවිතයට සිද්ධ වෙනවා. ඔබත් මමත් උන්වහන්සේ සමග නිරතුරුවම සම්බන්ධතාවය පවත්වා ගත්තොත් මේක නොවෙන එකනේ ප්‍රශ්නේ. මෙතනින් අදහස් කරන්නේ නැහැ පැය 24 පුරාම දන ගහගෙන යාඥා කරන්න ඕනේ කියන කාරණේ නෑ. උදෑසන ඔබ උන්වහන්සේත් එක්ක දවස ආරම්භ කරනවා. අවදි වුණ ගමම උන්වහන්සේව මුණ ගැසෙන්න යනවා. උන්වහන්සේගේ අභිමුඛයට ගිහිල්ලා උන්වහන්සේත් එක්ක කතා කරනවා. ඇදහිල්ලෙන් උන්වහන්සේට කතා කරන්න ඉඩ හරිනවා. ඊළඟට ඔබ උන්වහන්සේට කතා කරනවා. ඒ ආදරණීය සම්බන්ධතාවයෙන් දවස ආරම්භ කරනවා. ඊට පස්සේ දවස පුරාම ඔබගේ රැකියා ස්ථානයට යන්න පුළුවන්. ඔබගේ තරුණ දරුවා නම් ඔබගේ අධ්‍යාපන කටයුතු වල නිරත වෙන්න පුළුවන්. නිරතුරුව මානසික සභා ගන්නවා. මතකයේ තබාගෙන ඉන්න උන්වහන්සේ මාත් එක්ක ඉන්නේ. උන්වහන්සේ නිරතුරුව මා සමගම සිටිනවා. ඒ නිසා මම කරන දේ, කතා කරන දේ, වතා කරන වචන, හැසිරෙන ආකාරය, යන්නේන ගමම්මියම් බලන කියන දේ මේ සියල්ලදී අපේ මනසේ තියෙනවා උන්වහන්සේ මා සමීපයේ සිටිනවා. දේවචනේ කියනවා කතත් බොතත් මොනියම් දෙයක් කරවත් ඒ සියල්ල දේව ගෞරවය පිණිස මම මේ බයිබල් පාඩේට එනවා. අපේ සහෝදර සහෝදරිය උන්වහන්සේත් එක්ක තියෙන ආදරණීය සම්බන්ධතාවය එදා මෝසෙස් උන්වහන්සේත් එක්ක දවස් ගණනක් ඒ කන්දේ ගත කරපු නිසා මොකද වුනේ? උන්වහන්සේගේ මහිමය, උන්වහන්සේගේ ඒ ආලෝකය මෝසෙස් වසාගත්තා.
මිනිස්සු බලන්ට බය වුණා මෝසෙස් දිහා. මොනතරම් ආශිර්වාදයක්ද. නිග්මයා පොතේ 33 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ කියනවා කොහොමද? මිනිස්සෙක් තමාගේ මිත්‍රයාට මූණට මුණලා කතා කරන්නාක් මෙන් ස්වාමීන් වහන්සේ මෝසෙස් සමග කතා කළසේක. මොනතරම් වාග්යක්ද. උන්වහන්සේ අවස්ථාව අපිට අද දවසේදී උදා කර දීලා නැද්ද? යම් කෙනෙකුට කියන්න පුළුවන් උන්වහන්සේගේ හඬ ශබ්දය ඇහුණා මෝසෙස්ට මෝසෙස් හරි වාග්යවන්තයි කියලා. එතකොට අද ඔබට මට උන්වහන්සේගේ හඬ ශබ්දය ඇසෙන්නේ නැද්ද? ජීවමාන වචනය තුළින් ඔබට මට උන්වහන්සේ කතා කරන්නේ නැද්ද? පෞද්ගලිකව මම උන්වහන්සේගේ හඬ දිනපතාම අහනවා. උන්වහන්සේගේ හඬ දිනපතාම මට ශුද්ධ ලියවිලි තුළින් ඇසෙනවා. ශුද්ධ ලියවිලි තුළින් මගේ දුර්වලකම් අඩුපාඩුකම් මට පෙන්වා දෙනවා. උන්වහන්සේත් එක්ක ඇදහිල්ලෙන් යුක්තව උන්වහන්සේ සමග සම්බන්ධ වෙනකොට සෑම උදෑසනක උන්වහන්සේ මට කතා කරලා මගේ දුර්ලභකම් අඩුපාඩුකම් මට පෙන්වලා දෙනවා. ඒවා හදාගන්නට අවවාද කරනවා. ශුද්ධ ලියවිලි තුළින් මට අනුතුරු අඟවනවා. අමතක කරන්නට එපා මේ දේවල්. ඔබට මේ හඬ ශබ්දය ඇසෙන්නේ නැත්නම් ඔබට ශුද්ධ ලියවිලි තුළින් මේ දේශන තුළින් මේ ශුද්ධ වූ පණිවිඩය තුළින් දවසේ සිතුවිලි තුළින් ඔබගේ සිතට උන්වහන්සේ කතා කරන්නේ නැත්නම් එතන ප්‍රශ්නයක් තිබෙනවා. අමතක කරන්න එපා. එතන ප්‍රශ්නයක් තිබෙනවා. ඒ කියන්නේ උන්වහන්සේගේ හඬ නැසෙන ලෙස ඔබගේ සිත අවහිර වෙලා තිබෙන්නේ. උන්වහන්සේගේ හඬ නැසෙන ලෙස ඔබගේ සිත දැඩි වෙලා තිබෙන්නේ. ඒ ගැන ඔබ ගොඩාක් හිතලා ඒ ගැන ඔබ සැලකිලිමත් වෙන්නට ඕනේ. මොකද දේශනයක් තුළින් හෝ වේවා ඊළඟට ඒ දවසේ සිතුවිල්ලකින් හෝ වේවා ඒවා අසනකොට ඒක මට දැනෙන්න ඕනේ. ඒක හරියට මට කතා කරනවා වගේ දැනෙන්න ඕන. අන්න එතකොටයි එතනයි ඔබ උන්වහන්සේට ඔබගේ මුළු ජීවිතය මුළු සිතම විවෘත කර තිබෙන්නේ. ඒක දැනෙන්නේ නැත්නම් ඒක තවත් එක දේශනයක් තවත් එක දවසේ සිතුවිල්ලක් පමණක් නම් එතන ප්‍රශ්නයක් තිබෙනවා. ඔබ ඉගෙන ගන්න මේ දේශන ඔබ ඉගෙන ගන්න මේ දිව්‍යන් වහන්සේ දෙන්නා වූ අනුතර ඇඟවීම මේ අවසාන පණිවිඩය ඔබට අමතක වෙනවා නම් එතන ප්‍රශ්නයක් තිබෙනවා. අර සම්බන්ධතාවය නැහැ. මතක තියාගන්න. මෝසෙස් ගැන අපි පොඩ්ඩක් ඉගෙන ගන්න යනවා. ඊළඟ ස්ලයිඩ් එකේදී මම ඔබට පෙන්වන්නම් මෝසෙස්ගේ ජීවිතය කොයි ආකාරද කියන කාරණේ. අපි දන්නවා දැවෙන ඒ අවිලෙන ගිනි පඳුරේදී සීනයි කන්දේදී මෝසෙස් සමග කතා කළේ වෙන කවුරුත් නෙමෙයි. අපේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බව අපිට අලුත් ගිවිසුමේදී කතා කරනවා අයම් මම ආබ්‍රහම්ට පළමුවෙන් සිටිමි කියලා කිව්වේ. සිටියෙමි නෙමෙයි. උන්වහන්සේ කිව්වේ මෝසෙස් ඇහුවා ඒ අවිලෙන ගිනි පඳුර අතර ඒ අවතරදී ඒ අතරදී ඇහුවා පාරාව මගෙන් අහනකොට මාව කවුරු එව්වා කියලාද කියන්නේ කියලා. කවුරු එව්වද කියලා මම කවුරු ගැනද කියන්නේ කියලා. එතකොට අපිට හම්බ වෙනවා I am කියලා හඳුන්වන්නේ. එතන ඉංග්‍රීසි බයිබලයේ අපිට හම්බ වෙනවා. ඒ නිසා මතක තියාගන්න. මේ සීල අවස්ථාවවලදී මෝසෙස් තමග ගනුදෙනු කරේ කවුද? අපේ කලුම්කර යේසුස් වහන්සේ. අවශ්‍ය නම් ඔබට අවශ්‍ය සාක්ෂි දෙන්න සූදානම් ශුද්ධ ලියවිලි තුලින්. ඒකට මම මීට පෙරත් දී තිබෙනවා. ඒක ගැන අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. ශුද්ධ ලියවිලි පැහැදිලිවම අපිට ඔප්පු සාක්ෂි තිබෙනවා. දෙවියන් වහන්සේගේ වාක්‍ය, පියාණන් වහන්සේගේ වාක්‍ය අනුව කවුද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බව. එනිසා ඒ ගැන ප්‍රශ්නයක් නැති. අපිට හම් වෙන කාරණේ තමයි උන්වහන්සේ මුණ ගැසීම තුළින් උන්වහන්සේව සම්මුඛ වීම තුළින් උන්වහන්සේත් එක්ක අඛණ්ඩව සම්බන්ධ වීම තුළින් මෝසෙස්ට මොකද වුනේ? මෝසෙස්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. අපිට ගණන් කතාව පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ අපිට හම්බ වෙනවා පෘථිවියේ හිටියා වූ නිහතමානීම මනුෂ්‍ය බවට මෝසෙස් පත් වුණා. මේක එසේ මෙසේ පරිවර්තනයක් නෙමෙයි. ඒ පරිවර්තනය ඔහුගේ ජීවිතයේ සිදු වුණේ දෙවියන් වහන්සේත් එක්ක තියෙන ඒ නිරතුරු අඛණ්ඩ සම්බන්ධතාවය නිසා. අපි මම ඔබ ඉදිරියේ තබනවා ඒ ස්ලයිඩ් එක. ඒක ඉතා වැදගත්. මෝසෙස් නම් මනුෂ්‍ය තෙමේ පොළොවේ මතුවී සිටි සියලු මනුෂ්‍යයන්ට වඩා අධික වශයෙන් මුරුදු ගුණාන්විත කෙනෙක් වුණේ. ගණන් කතාව පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ. මේ විපර්යාසය මෝසෙස්ට සිදු වුණේ ඇයි? කොහොමද මෝසෙස්ට සිදු වුණේ? දෙවියන් වහන්සේත් එක්ක තිබුණු සම්බන්ධතාවය නිසා. මේ නියමතමානීකම ගැන ඒ විශ්වකෝෂයේ අපිට හම්බෙන්නේ පහසුවෙන් කෝප නොවන
මෘදු ඉවසිලිවන්ත නිහතමානී යටහත් ආචාරශීලී දයානුකම්පිත ද්වේෂ සහගත වචන හමුවේ කවුරු හරි දොස් කියනකොට ඔබට විවේචනය කරනකොට ස්වයං සංයමයෙන් යුක්තව හැසිරීමට ඒ දිව්‍ය අනුග්‍රහය ලැබූ කෙනෙක් තමයි මේ නිහතමානිකම. සමහර අය මේ නිහතමානිකම නෝන්ජල්කම හැටියට හඳුන්වනවා. නමුත් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔබ නිහතමානී කෙනෙක් නම් එක නෝන්ජල්කමක් නෙවෙයි. මතක තියාගන්නට ඕනේ. හැබැයි අපිට හම්බ වෙනවා මෝසෙස්ගේ ජීවිතයේ මේ මහත් වූ විපර්යාසය සිද්ධ වෙන්න පෙර හිටියව මෝසෙස් මීට වැඩි හාත්පසින්ම වෙනස් කෙනෙක්. මේ මහත් වූ විපර්යාසය උට සිද්ධ වුණේ උන්වහන්සේ මුණ ගැසීම තුලින්. ඔබට මතක ඇති නික්මයාම 12 වෙනි පරිච්ඡේදයේ 11 තමාගේ ඒ සහෝදරෝ හේබ්‍රේවරයෙකුට ගහනකොට මොකද කරේ? ක්ෂණික කෝපය. අවුලුණා ගිහිල්ලා මැරුවා. මිස්රේ අමරලා ඒ වැල්ලේ හැංගුවා කියලා කියනවා. එතකොට මෝසෙස් ඊටමත් ක්ෂණික කෝප වෙන පුද්ගලෙක්. එතකොට මෝසෙස් මේ සියල්ල එතකොට මේ සියල්ල නැත්නම් මෝසෙස්ගේ ජීවිතේ මේ මහත් වූ විපර්යාසය සිදු වුණේ කොහොමද? එතකොට මේ ඔබටත් මටත් මේ මහත් වූ අපේ දුර්ගුණ තිබෙනවනේ. අපි ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කළාට උන්වහන්සේ දැන් මම පෞද්ගලිකව මේ කාරණා ඔබ වෙත ගෙන එනවා වගේම මගේ ජීවිතය තුළ දුර්ලභකම් අඩුපාඩුකම් තිබෙනවා. එතකොට මේ කාරණා හදාගත්තේ හැක්කේ කෙසේද? මෝසෙස්ගේ ජීවිතයද අපි බලන්න ඕන ඉගෙන ගන්න ඕන මෝසෙස්ගේ ජීවිතය තුළ. මෝසෙස් ඉක්මනින් කිපෙන කෝප වෙන මිනිහෙක්. ඔහුට ඒ දේ පාලනය කරගත හැකි වුණේ කොහොමද? බලන්න ඔහු තම පරිසරයේ අදහස ආකල්ප ඔහුගේ ජීවිතයට කාවැදිලා තිබුණා. ඒ පළමුව අවුරුදු 40 කාලය ඇතුළත. මේ ඔහුගේ ජීවිතයේ මේ කාලය අපිට පරිච්ඡේද තුනකට බෙදන්න පුළුවන්. පළවෙනි කාල පරිච්ඡේදයේ පළමුව අවුරුදු 40 ඔහු ඊජිප්තුවේ අත්තක් රණශූරයෙක් හැටියට ඔහු සම්පූර්ණ අධ්‍යාපනය ලැබුවා. ලබන්න පුළුවන් තියෙන ඉහළම අධ්‍යාපනය ඊළඟට සටන් කලාව මේ සියල්ල ඔහු හදාරුවා. ඔහුගේ අර මනුෂ්‍ය ඉක්මනින් කෝපවීම එතකොට මේ මිනිසියෙකුට තිබෙන හැම ගුණාංගයක්ම ඔහු තුල තිබුණා. දැන් ඊට පස්සේ මොකද කරේ උන්වහන්සේ අරගෙන ගියා කොහටද? යෙත්‍රෝ ළඟට අරන් ගිහිල්ලා මොකද කරේ? ඉතුරු අවුරුදු 40 තමන් ඉගෙනගත්ත දේ එළියට දාන්න සලස්වා. තමන් ඉගෙනගත්තා වූ දේවල් අපි කියනවා අන්ලර්න් කියලා. ඉගෙනගත්ත දේ අයින් කරන්ට ඔහුට ඉගැන්වුවා උන්වහන්සේ අවුරුදු 40ක් තිස්සේ. ඒකයි අපි දේව සේවකයෙක් වෙනවායි කියලා කියන්නේ අපිට මේ දවසෙන් දෙකෙන් මේ සේවයට අපිට ගොඩාක් දේවල් තිබෙනවා ඉගෙන ගන්නට. අපි ඉගෙන ගන්න තිබෙන දේ අපි තුල තිබෙන දේ කාලයක් යනවා මොනවා කරන්නද එළියට දාගන්න. සුද්ධාත්ම දේව වචනයෙන් අපේ මනස පුරව ගන්නට අවශ්‍යයි. මේ සියල්ල පළමුව එළියට දාන්න අවශ්‍යයි. ඉගෙනගෙන තිබෙනා වූ මිත්‍යා ඉගැන්වීම් නැත්නම් මේ අන්ධකාරයේ ඉගැන්වීම් මේ සියල්ල එළියට දාලා ආලෝකයෙන් තමන්ගේ මනස පුරවගත්තොත් පමණයි මොකද වෙන්නේ? ඔබට ඉදිරි ගමන ඔබගේ ආලෝකමත් වෙන්නේ. ඉතුරු අවුරුදු 40 පුරාම ජෙත්‍රෝ ළඟ ඉඳනකොට ඔහු ඉගෙන ගත්ත දේ එළියට දැම්මා. ඒ පළමු අවුරුදු 40 පුරාම ඉගෙන ගත්ත දේ එළියට දැම්මා. උන්වහන්සේ මත රඳා ජීවත් වෙන්න ඔහු ඉගෙන ගත්තා. බලන්න දැන් මෙච්චර අධ්‍යාපනයක් ලැබපු කෙනා උන්වහන්සේ කදවන අවස්ථාවේදී මොනවද කිව්වේ? මට කතා කරන්න බෑ. මට යන්න බෑ. එහෙම පුද්ගලයෙක් නෙමෙයි ඔහු. එතරම් උන්වහන්සේ ඉදිරියේ යටහත් පහත් වුණා. මතක තියාගන්න ඊළඟ තුන්වෙනි කාල පරිච්ඡේදයේ පළමු අවුරුදු 40 ඊජිප්තුවේ සාමාන්‍ය මිනිසෙක් හැටියට ඔහු කාලය ගත කරා. ඊළඟ අවුරුදු 40 යෙත්‍රෝ එක බැටළුවන් එක්ක කාලය ගත කරා. ඉගෙන ගත්ත දේ එළියට දාගත්තා. ඊළඟට දෙවියන් වහන්සේගේ වචනය තුළින් මෙතන පුරවගත්තා. අන්න එතකොට ඔහු සූදානම් සෙනගට නායකත්වය දෙන්න. සෙනගට මඟ පෙන්වන්නට ඔහු සූදානම් වුණා. තුන්වන අවුරුදු 40 දෙවියන් වහන්සේගේ බැටළුවන් පාලුකරේ රැකබලා ගන්නට ඔහු සූදානම් වුණා. ඔහු තමාගේ කෝපය පාලනය කරගන්න ඉගෙන ගත්තා. ඔහු මතක තියාගන්න ඔහු
පරිපූර්ණ පාලනයක් කරා. යේසුස් වහන්සේගේ ඉවසීම ඔහුගේ ජීවිතය තුළින් ඔහු ප්‍රකාශ කළා. ඌ මොන තරම් ඊශ්‍රායල් සෙනග පරීක්ෂා කළාද? ඔහුගේ ඉවසීම මොන තරම් පරීක්ෂා කරන ලැබුවා. අපි දන්න එක අවස්ථාවක ඔහුගේ ඉවසීමේ ඒ අවස්ථාව විතරයි අපිට සිද්ධ ලියවිලා අපිට හම්බෙන්නේ. ඒ නිසා ඔහුට කානම් දේශයට පොරොන්දු දේශයට ඇතුල් වෙන්න ඔහුට හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් අපිට ඔහුගේ ජීවිතයේ අනිත් සියලු අවස්ථාවල මතක තියාගන්න. ඔහු උන්වහන්සේගේ ඒ ශුද්ධ වූ ගුණාංග ඒ යටහත් පහත්කම ඔහු පිළිඹු කළා. අපි දන්න එක අවස්ථාවකදී ඔහු කිව්වා මගේ නාමය පොතෙන් අයින් කරන්නටයි කියන කාරණේ. ඊශ්‍රායල් සෙනගේ නාමය අයින් කරනවට වැඩි. ඒ නිසා ඔහුගේ ජීවිතෙන් ඔහු ක්‍රිස්තුස් වහන්සේගේ චරිත ගුණාංග ඔහු ප්‍රදර්ශනය කරා. දැන් අපි එනවා මෝසෙස්ට වඩා උතුම් තරන් වහන්සේ වෙතට. ඒ කවුද? අපේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙතට. මේක හරිම අලංකාර පණිවිඩයක්. දැන් මොකද්ද අපිට ඉගෙන ගන්න තියෙන යේසුස් වහන්සේ තුලින්? යේසුස් වහන්සේ ඇවිල්ලා මොනවද කළේ? උන්වහන්සේගේ මහිමය, පියාණන් වහන්සේගේ මහිමය අපි ක්‍රිස්තුස් වහන්සේ තුලින් දකින්න ඉගෙන ගත්තා. මතක තියාගන්න අපි ඉගෙන ගන්නේ මොකද්ද? දිව්‍යන් වහන්සේට දිය යුතු ගෞරවය දෙන්න අපි ඉගෙන ගත්තේ කා තුලින්ද? ක්‍රිස්තුස් වහන්සේ තුලින්. ඇයි උන්වහන්සේ මාංශාකාරයෙන් යොහන්ගේ පොතේ කියනවා පළවෙනි පරිච්ඡේදයේ කොහොමද කියන්නේ? පළවෙනි පරිච්ඡේදයේ 14 වෙනි පරිදි. තවද වාක්‍යානෝ මාංශවත් වී කරුණාවෙන්ද සත්‍යෙන්ද පූර්ණ අපාත්‍රේ වාසය කළසේක. ඒ වාසය කිරීම නිසා වාක්‍යානෝ මාංශවත් වුන නිසා ඊට පස්සේ කියනවා පියාණන් වහන්සේ වෙතින් වූ ඒකජාතක පුත්‍රයන් වහන්සේගේ මහිමය වැනි උන්වහන්සේගේ මහිමය දුටිමු. දැන් අපිට හරි සමීපයි. උන්වහන්සේ මනුෂ්‍යත්වයේ ගන්ට පෙර අපි විවිධාකාරයෙන් තමයි අපි උන්වහන්සේගේ ගෞරවය උන්වහන්සේගේ මහිමය කරගන්නේ. දැන් පුත්‍රයාණන් වහන්සේ ඇවිල්ලා මනුෂ්‍යත්වයේ ගත්ත කාරණය කරන කොටගෙන අපි පියාණන් වහන්සේගේ මහිමය උන්වහන්සේගේ ගෞරවය ඉගෙන ගත්තා. මේක හරි ලස්සන ශුද්ධ වූ මේක තමයි සුභාරංචිය. මේක තමයි සුභාරංචිය. පියාණන් වහන්සේගේ මහිමය පුත්‍රයාණන් කොහොමද කරේ? එලිතරව් කළා. යොහන් පළවෙනි පරිච්ඡේදය 18 වෙනි පදයේ කියන කිසිවෙක් කිසි කලක දෙවියන් වහන්සේ දුටුවේ නැත. පියාණන් වහන්සේගේ ලයේ ඉන්නා වූ ඒකජාතක පුත්‍රයන් වහන්සේම උන්වහන්සේ ප්‍රකාශ කළසේක. ඒකජාතක පුත්‍රයන් කරන කොටගෙන අපිට හැකියාවක් ලැබුණා පියාණන් වහන්සේගේ මහිමය, පියාණන් වහන්සේගේ ගෞරවය ඉගෙන ගන්නට. උන්වහන්සේගේ ආදර්ශය හැම මොහොතක්ම උන්වහන්සේ මොනවද කළේ? අපේ ගලුම්කාර තරන් වහන්සේ හැම මොහොතක්ම මිනිසෙක් හැටියට උන්වහන්සේ කුමක්ද කළේ? තමන්ගේ පියාණන් වහන්සේට මහිමය ගෞරවය ගෙන දෙන්න. තමන්ට ගෞරවය ගෙන දෙන්න උන්වහන්සේ උත්සාහ කළේ නැහැ. සියලුම අවස්ථාවන් වලදී උන්වහන්සේ උත්සාහ කළේ පියාණන් වහන්සේව ගෞරවයට පත් කරන්න. බලන්න යොහන් පොතේ 7 යොහන් 7 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදයේ කුමක්ද කියන්නේ කියලා. තමාම උපදවන දේ කියන්නා තමාගේ ගෞරවය සොයයි. නමුත් තමා එව් තනන් වහන්සේගේ ගෞරවය සොයන්නා උන්වහන්සේ හැම තිස්සෙම උත්සාහ කළේ පියාණන් වහන්සේව කොහොමද ගෞරවයට මහිමයට පත් කරන්නේ කියන කාරණේ. එතන කියනවා තමා එව් තනන් වහන්සේගේ ගෞරවය සොයන්නා සැබෑ වූ කෙනෙක් කිය. ඔහු තුල අධර්මිෂ්ඨකමක් නැත. දැන් සහෝදර සහෝදරිය ක්‍රිස්තුස් වහන්සේ අපිට උතුම් ආදර්ශය දී තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේ දේව පුත්‍රයන් හැටියට හැම අවස්ථාවකම දෙවියන් වහන්සේට පියාණන් වහන්සේට මහිමේ ගෞරවය දෙන්න උන්වහන්සේ උන්වහන්සේ ඒ දේ කළ බව අපි ශුද්ධ ලේවිල තුලින් ඉගෙන ගන්නවා. හරි? එතකොට අපි පැහැදිලිව අපි තේරුම් ගත දෙයක් තමයි උන්වහන්සේ කොයි ආකාරයෙන්ද දැන් උන්වහන්සේට හැකියාවක් ලැබුණේ කොහොමද? පියාණන් වහන්සේව මහිමයට පත් කරන්න හැම මොහොතකම නිරතුරුවම පියාණන් වහන්සේව මහිමයට පත් කරන්න හැකියාවක් ලැබුණේ මොන කාරණයක් අඩකොටගෙනද? අපිට හම්බ වෙනවා මතේ පොතේ 17 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදේ. උන්වහන්සේ සමෝහයන් යවූ පසු යාඥා කරන පිරිස වෙන්ව කන්දකට ගියසේක. යාඥාව කොච්චර අවශ්‍යද අපිට? ඔබටත් මටත් පියාණන් වහන්සේව ගෞරවයට දැන් මේ පළවෙනි දේවදූතයාගේ පණිවිඩේ
ඒ දෙවෙනි කැඳවීම තමයි දෙවියන් වහන්සේට ගෞරව දෙන්න කියන කාරණේ. ඔබටත් මටත් දෙවියන් වහන්සේට ගෞරව දීම ඒ කාරණේ සම්පූර්ණ වෙන්නට නම් ඔබ මොකද කරන්න ඕන? යාඥාවේ ජීවිතයට ඔබ ඇතුල් වෙන්න ඕන. මේක තමයි මම ඔබට මෙන්න පෙර කිව්වේ. ඔබ දවස ආරම්භ කරන්න ඕනේ උන්වහන්සේත් එක්ක. එතකොට හරි ලේසි ඔබට හැකි වෙනවා දෙවියන් වහන්සේට ගෞරව දෙන්න හැම අවස්ථාවකම. උන්වහන්සේට අගෞරව කරන්න ඔබට හිතෙන්නේ නැහැ. ඔබ කරන කියන කතා කරන යන්නේන ගමන් මේ සියල්ලදී ඔබ දන්නවා ඔබ කරන කියන සියල්ල දේව ගෞරවය පිණිස කරන්න ඕනේ කියන කාරණේ. මොකද උන්වහන්සේ සමීපේ ඔබ සමීපේ සිටින බව ඔබට හැඟෙනවා දැනෙනවා අර සම්බන්ධය තියෙනවා නම්. මේ දේම තමයි උන්වහන්සේ කළේ. බලන්න සෑම මාගේ පුතේ කතා කරන උන්වහන්සේ උදේ පහන් වෙනට පෙර මොකද කරේ? වනාන්තර ස්ථානයකට ගිහිල්ලා පියාණන් වහන්සේත් එක්ක සම්බන්ධ වුණා. දයාවර සහෝදර සහෝදරිය මේ උතුම් ආදර්ශය ක්‍රිස්තුස් වහන්සේ දුන්නා. මේ නිසා පියාණන් වහන්සේව නිරතුරුවම ගෞරවයට මහිමයට පමුණුවන්නට උන්වහන්සේට හැකියාවක් ලැබුණා. දෙව කොරින්ථ පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ කියනවා යේසුස් වහන්සේ තම පියාණන් වහන්සේ සමග කොහොමද කරේ? ඒ තිබුණා වූ සම්බන්ධතාවය කරන කොටගෙන පියාණන් වහන්සේගේ මහිමය දකින්න උන්වහන්සේ අපිට ඉගැන්වුවා. එසයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මුහුණෙහි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මුහුණෙහි දෙවියන් වහන්සේගේ තේජස දැනගැන්ම නැමැති ආලෝකයේ බැබලෙන පිණිස අපගේ සිත්වල බැබළුවේ අන්ධකාරයේ නාලෝකයට බැබලෙන්නට කීවා දෙවියන් වහන්සේ. ඔබටත් මටත් උන්වහන්සේ ආරාධනා කරනවා අන්ධකාරයෙන් ආලෝකයට ඇවිල්ලා බැබලෙන්න. ඒසායගේ පොතේ 60 වෙනි පරිච්ඡේදයේ කොහොමද කියන්නේ? නැගිට බැබලියන්. මංසාර උන්වහන්සේ අප කෙරෙහි උදා වෙලා තිබෙනවායි කියන කාරණේ මතක තියාගන්න. බලන්න උන්වහන්සේගේ පළමු ලෝ පහළ වීමේදී රෝගාබාධව සිටියා වූ අය සුවපත් කළා උන්වහන්සේ. ඒ අය සිතුවේ පාපේ ප්‍රතිඵලයක් හැටියට ඒ අය ගණන් ගනු ලැබිය අසනීපයක් අමාරුකමක් වෙලා තිබෙනවනේ. උන්වහන්සේ ප්‍රාතිහාරයන් තුලින් අපි දන්නවා වතුර මිදේශ කිරීම තුලින් උන්වහන්සේ මොකද කරේ? සුවකීය මහිමය දෙවියන් වහන්සේට දිය යුතු ඒ ගෞරවය දෙනු ලැබුවා. උන්වහන්සේගේ බලන්න මේ සියල්ල උන්වහන්සේට කළ හැකිව තිබුණේ කුමක් නිසාද? උන්වහන්සේ දේවත්වය පාවිච්චි කළා. උන්වහන්සේ වෙනුවෙන් උන්වහන්සේගේ මහිමය වෙනුවෙන් උන්වහන්සේ කිසි දෙයක් කළේ නැහැ. උන්වහන්සේ කළා වූ සියල්ල කළේ කුමක් සඳහාද? පියාණන් වහන්සේව ගෞරවයට පත් කරන්න. ලාසරුස්ගේ ස්ථානයේදී බලන්න කියවලා බලන්න. ඒ රෝගිය මරණය පිණිසනව කුමක්ද? දෙවියන් වහන්සේගේ පුත්‍රයා මහිමයට පවුණු ලබන පිණිස දෙවියන් වහන්සේගේ ගෞරවය සඳහා යයි කීසේක. මතක තියාගන්න. දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හැම අවස්ථාවකම කුමක්ද කරේ? පියාණන් වහන්සේව මහිමයට පැමුණුවා. පියාණන් උන්වහන්සේ සමග සිටි නිසා උන්වහන්සේට හැකියාවක් ලැබුණා කුමක්ද කරන්න? කුමක් කරන්නද? උන්වහන්සේ ඒ සෙනගට සුවපත් කරන සෙනගව සුවපත් කරන්නට උන්වහන්සේට හැකියාවක් ලැබුණා. ඊළඟට බලන්න උන්වහන්සේ සෙනගට මේවැනි ප්‍රාතිහාර්ය කරන විට සෙනග මොනවද කළේ? සෙනග මොනවද කළේ? ඒ අසනීපෙන් පෙළුණා වූ ඒ ස්ත්‍රියට සුව දුන්නා අතරේදී කාටද ප්‍රශංසා කළේ? දෙවියන් වහන්සේට ප්‍රශංසා කළා. යේසුස් වහන්සේ සුවේ දුන්නා දෙවියන් වහන්සේට ප්‍රශංසා කළා. ලූක්ගේ පොතේ අපිට හම් වෙනවා 17 වෙනි පරිච්ඡේදයේ ඒ ලාදුරු ලෝකයෙන් පෙළුණා වූ අය තවද ඔහු යද්දී පෞත්‍රෝණය ඔවුන්ගේ එක්කෙනෙක් ඇවිත් සූ බව දැක කාටද මහා ශබ්දයකින් දෙවියන් වහන්සේට ගෞරව කරමින් හැරී ඇවිත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒගේ සේවය තුළින් මිනිස්යෝ දෙවියන් වහන්සේට පියාණන් වහන්සේට ගෞරව කළා. මොකද ක්‍රිස්තුස් වහන්සේ තුළින් හඳුනාගත්තා කාවද? පියාණන් වහන්සේට ගෞරව කිරීම හඳුනාගත්තා. මතක තියාගන්න. අපිත් ඒ දෙයමයි කියන ක්‍රිස්තුස් වහන්සේ තුළින් අපි ඉගෙන ගන්න ඕන පියාණන් වහන්සේට ගෞරව කරන්නේ ආකාරය. තවත් අපිට ලූක්ගේ පොතේ 18 වෙනි පරිච්ඡේදය අපිට හම්බ වෙනවා. එකෙනීම වූ පෙනීම ලැබ අන්ධ පුද්ගලයා දෙවියන් වහන්සේ වර්ණනා කරමින් වහන්සේ අනුව ගියේ. තවත් අවස්ථාවක් ලූක්ගේ පොතේ 7 වෙනි පරිච්ඡේදය 16 වෙනි පදේ දෙවියන් වහන්සේ තවන්ගේ සෙනග උත්සාහ බැලූසේක කියා දෙවියන් වහන්සේට ප්‍රශංසා කළේ. කළෝය.
තව අපිට ඕඩ තරම් බයිබල් පාට හම් වෙනවා අලුත් ගිවිසුමේදී ක්‍රිස්තුස් වහන්සේ කොයි ආකාරයෙන්ද පියාණන් වහන්සේව ගෞරවයට පත් කළේ කියන කාරණය. බලන්න උන්වහන්සේගේ ආඥාවේදී උන්වහන්සේ කියනව කාරණේ මොකද උන්වහන්සේ කියන්නේ? ඔබ මට යොහන් පොතේ 17 වෙනි පරිච්ඡේදයේ 4 සහ 22 23 ඔබ මට කරන්ට දුන් වැඩ මම තීන්දුව කර පොළවේ ඔබ ගෞරවයට පැමුණුවෙමි. ක්‍රිස්තුස් වහන්සේ නිරතුරුවම පියාණන් වහන්සේව ගෞරවයට පත් කළා. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ උන්වහන්සේ මොකද්ද කියන්නේ? අප ඒකත්වයේ සිටින්නාක්සේම ඔවුනුත් ඒකත්වයක් වන පිණිස ඔබ මට දුන් මහිමය ඔවුන්ට දුනිමි. මේක තමයි අලංකාරය. මේක තමයි සුභාරංචිය. ක්‍රිස්තුස් වහන්සේ පියාණන් වහන්සේගේ මහිමය ප්‍රකාශ කළා. ඒ විතරක් නෙවෙයි මහිමය කාටද දුන්නේ? ඔබටත් මටත් දී තිබෙනවා. එහෙනම් මේ මහිමය දරන්නා වූ අය හැටියට ඔබ කොයි වගේ මම කොයි ආකාර විය යුතුද කියන කාරණේ අපි තේරුම් ගන්න ඕන. යොහන් පොතේ 17 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදේ කියනවා උන්වහන්සේගේ මහිමේ පැමිණෙන්නා වූ ආකාරය උන්වහන්සේ ගෝධුම බීජයේ පොළවේ වැටි නොමලොත් ඒ තනිව තිබෙයි නමුත් මලොත් බොහෝ පළදරයි. මේ පළදරීම ගැන උන්වහන්සේ කතා කරනවා. ආලෝකය ගැන උන්වහන්සේ කතා කරනවා. යොහන්ගේ පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ කොහොමද කියන්නේ? මම ලෝකයේ ආලෝකය. ඊට පස්සේ අපිට කියනවා මතෙව් පොතේ අපිට හම් වෙනවා කොහොමද කියන්නේ? නුඹලා ලෝකයේ ආලෝකය. එතන කියනවා නුඹලා ලෝකයේ ආලෝකය. ඊට පස්සේ කියනවා 16 වෙනි පදේ එසේම මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයේ සිටින පියාණන් වහන්සේට ගෞරව කරන පිණිස. මොකද්ද පණිවිඩය? දෙවියන් වහන්සේට ගෞරව බය වී උන්වහන්සේට ගෞරව දීපල්ලා. එතකොට කොහොමද අපි දෙවියන් වහන්සේට ගෞරව දෙන්නේ? මේ බයිබල් පාඩයට අනුව අපේ ජීවිත රටාව තුළින් අපේ ජීවිත රටාව තුළින් උන්වහන්සේට ගෞරව කළ යුතු බව දැන් අපි එනවා තේරුම් ගන්නට. මොකද්ද මේ ගෞරව දීම? පළමුව අපි පියාණන් වහන්සේ නැත්නම් දෙවියන් වහන්සේට ගෞරව කරන ආකාරය ඉගෙන ගත්තා. උන්වහන්සේගේ නාමය තුළින් ස්වභාධර්මය තුළින් අපිට උන්වහන්සේගේ නාමයේ උන්වහන්සේට ගෞරවය ලැබිය යුතු ප්‍රශංසාව ලැබිය යුතු තන් වහන්සේ බව ඉගෙන ගත්තා. ඊළඟට අපි ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන අපි ඉගෙන ගත්තා. දැන් අපි පෙළඹිලා ඉන්නවා මොනව කරන්නද? පියාණන් වහන්සේට ගෞරව කරන්න කොහොමද? අපේ යහපත් ක්‍රියා තුළින්, අපේ ජීවිතය තුළින්, අපේ ජීවිත රටාව තුළින් උන්වහන්සේට ගෞරව කරන්න අපව කැඳවනවා. බලන්න පේත්‍රස් මොනවද කියන්නේ කියලා. පේත්‍රස් තුමා ප්‍රේමාන්තරේ නුඹලා ආගන්තුකයෙන්ද විදේශිකින්ද මෙන්න ආත්මයට විරුද්ධව යුද්ධ කරන මානසික තෘෂ්ණාවලින් වැළකී සිටින ලෙස නුඹලාගෙන් ඉල්ලමි. ඇයි? නුඹලා නපුර කරන්න ඔය අන්‍ය ජාතීන් නුඹලාට විරුද්ධව කතා කරන නමුත් ඔවුන් නුඹලාගේ යහපත් ක්‍රියා දැක විභාග කිරීමේ දවසේදී මොකද? දෙවියන් වහන්සේට ගෞරව කරන පිණිස. ක්‍රිස්තුස් වහන්සේ ඔබටත් මටත් ආදර්ශයක් දුන්නා. ක්‍රිස්තුස් වහන්සේ පියාණන් වහන්සේව ගෞරවයට පත් කළා. දැන් ඔබටත් මටත් ආරාධනා කරනවා උන්වහන්සේව ගෞරවයට පත් කරන්නට. කුමක් තුළින්ද? ඔබගේ ඒ ජීවිත රටාව තුළින්. බලන්න මොනවද කියන්නේ යොහන් පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ. අප බොහෝ පළදරන විට මොකද වෙන්නේ? පියාණන් වහන්සේව ගෞරවයට පත් වෙනවා. මගේ පියාණන් වහන්සේට ගෞරව ලැබෙන්නේ මොනවා කරොත්ද? ආරාධනය මොකද්ද? පළවෙනි දේවදූතයාගේ පණිවිඩය. දෙවියන් වහන්සේට බය වී උන්වහන්සේට ගෞරව දීපල්ලා. ගෞරව ලැබෙන්නේ නුඹලා විසින් බොහෝ පළ දැරීමෙන්නේ. අපි පළදරන ගසක් නම් ඒ පළ මොනවද කියලා ගලාති පොතේ අපිට හම් වෙනවා. ප්‍රේමය. අපි කොහොමද ප්‍රේමය පෙන්වන්නේ? ප්‍රේමය එකපාර්ශවීය නෑ. ඒක ප්‍රේමය පෙන්වන්නට තව පාර්ශවීන්ට උන අපිට කියනවා යොහන් පොතේ කතා කරලා දෙවියන් වහන්සේට ප්‍රේම වෙයි නම් උන්වහන්සේගේ ආඥාවන්ට කීකරුව ජීවත් වීමයි කියලා. ප්‍රේමය ප්‍රීතිය ඔබ පෙන්වන්නට ඕන, මේ ඵල දරන්න ඕන. ඵල ඔබේ ජීවිතේ නෙන්නට ඕන. උන්වහන්සේට බය වීම, උන්වහන්සේට ගෞරව දීම ඔබගේ ජීවිතයෙන් ඔබ පිළිඹු කරන්න ඕන. උන්වහන්සේට ප්‍රේම කිරීම තුළින්, උන්වහන්සේගේ ආඥාවන්ට කීකරුව ජීවත් වීම තුළින් ප්‍රීතිය, සමාදානය, ඉවසිලිමත්කම, ගුණවන්තකම, යහපත්කම, විශ්වාසවන්තකම, මුරුදුකම, පවණදන ක්‍රියා කිරීම යන මේවා දායබ්‍ර සහෝදරද මෙන්න ඵල වලින් දෙවියන් වහන්සේට ගෞරව කරන්නයි කියලා යොහන් පොතේ ආරාධනා කරනවා. පළවෙනි දේවදූතයාගේ පණිවිඩය කියනවා දෙවියන් වහන්සේට බය වී උන්වහන්සේට ගෞරව දෙන්නයි කියන කාරණේ. මතක තියාගන්න. පේත්‍රස්ගේ මරණය තුළින් පේත්‍රස්ට හැකියාවක් ලැබුණා දෙවියන් වහන්සේව ගෞරවයට පවුණු කරන්නට. පවුණුවන්ට අපිට හම් වෙනවා
මහිමේ අවසාන එල්දරව් එල්දරව් 18 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ මේ තේජසින් පොළොව ආලෝකී වුණාය කියලා කතා කරනවා එතන. මතක තියාගන්න මහිමේ තමයි අපිට ඔබට මට දෙවියන් වහන්සේට දී යුතු ගෞරවය දිය හැක්කේ එකම එක මාර්ගයයි. එනම් උන්වහන්සේගේ චරිතය අප තුළ වර්ධනය කර ගැනීම තුළින්. මේ බයිබල් පාඩයට ඔබගේ අවධානය මම යොමු කරන්න කැමති 1 කොරින්ති පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 19 සහ 20 මොකක්ද කියන්නේ? ශරීරය සහ ආත්මික ජීවිතය ගැන කතා කරනවා. නොහොත් නුඹලාගේ ශරීරය දෙවියන් වහන්සේගෙන් ලැබූ නුඹලා තුල ඇත්තා වූ සුද්ධාත්මයන් වහන්සේගේ මාලිගාව බව නොදනිවුද ශරීරය ගැන කතා කරන්නේ. ආත්මික ජීවිතය අපි ගොඩාක් කලාට හරි කැමති ආත්මික ජීවිතය ගැන කතා කරන්නේ. ශරීරය ගැන වැඩි තැකීමක් වැඩි අපි කියනවා වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. නමුත් මෙතන කියන්නේ මොනවද මේ බයිබල් පාඩේ? පවුල්තුමා ශරීරය නුඹලාටම අයිති නැත. නුඹලා මිලියට ගන්න ලැබුව නුඹලාගේ ශරීරයෙන් දෙවියන් වහන්සේට ගෞරව කරන්න. ඔබගේ ආත්මික ජීවිතය විතරක් නෙමෙයි ඔබ ගෞරව කළ යුතු. එහෙනම් කොහොමද? ඔබේ ශරීරයෙන් උන්වහන්සේට ගෞරව කරන්න ඕන. ආත්මික ජීවිතය සහ ශරීරය කියන කාරණේ 1 කොරින්ත පොතේ 10 වෙනි පරිච්ඡේදයේ කොහොමද කියන්නේ? එහි නුඹලා කතත් බොතත් කෑම තුලින් අපි ගෞරව කරන්නේ කොහොමද? බීම තුලින් අපි ගෞරව කරන්නට කොහොමද? කෑ යුතු දේ සහ නොකෑ යුතු දේ පිළිබඳව ශුද්ධ ලියවිලි පැහැදිලිව සඳහන් කරනවා. ගොඩාක් අය කියන්න උත්සාහ කරනවා මේ දේවල් ඊශ්‍රායල් සෙනඟට කියලා. එතකොට අපි එදා ඊශ්‍රායල් සෙනඟගේ සෞඛ්‍ය සම්පන්න ජීවිතය ගැන උන්වහන්සේ ගොඩක් සැලකිලිමත් වුණා. ඒ නිසා උන්වහන්සේ කෑ යුතු දේ සහ නොකෑ යුතු දේ ඒ අයට දෙන්න ලැබුවා. එතකොට අපි වෙන අයද? අද අපි කවුද? එදා ඊශ්‍රායල් සෙනඟට යහපත් වෙන්නත් නැත්තම් මම කොහොමද ඒක කියන්නේ? එදා ඊශ්‍රායල් සෙනඟට දෙවියන් වහන්සේ දුන්නු දේ පිරිසුදු සහ අපිරිසුදු දේ පවිත්‍ර දේ සහ අපවිත්‍ර දේ පිළිබඳව පැහැදිලි වෙන්වීමක් කරලා දෙවියන් වහන්සේගේ සෙනඟට දුන්නු දේ එදා අපවිත්‍ර දේ අද පවිත්‍ර වෙන්න හැකියාවක් නැහැ. දෙවියන් වහන්සේගේ එදා දෙවියන් වහන්සේගේ සෙනඟට ඒ දේ අපවිත්‍ර නම් අද දෙවියන් වහන්සේගේ සෙනඟගේ කොටස් කරවන හැටියට අද ඔබටත් මටත් ඒ දේ පවිත්‍ර වෙන්න කොහොමත් හැකියාවක් නැහැ. ඒක අපි තේරුම් ගන්න. මේක සෞඛ්‍ය සම්පන්න ජීවිතය. එදා උන්වහන්සේගේ සෙනඟට පවිත්‍ර දේ සහ අපවිත්‍ර දේ අතර පැහැදිලි වෙන්වීමක් කරපු තරන් වහන්සේ අද ඒ දේ පවිත්‍ර කරලා නැහැ. අපිට හම් වෙනවා පේත්‍රස්ට දුන්නා වූ ඒ දර්ශනයේදී පේත්‍රස් පැහැදිලිව කිව්වා අපවිත්‍ර දෙයට මම අතගසන්නේ නැහැ කියන කාරණේ. අපි මේක පැහැදිලිව දකින දෙයක්. තේරුම් ගන්න ඕන. ශරීරය වැඩක. ඔබ කන බොන දේ එතනයි කියන්නේ කතත් බොතත් වෙන යම් දෙයක් කරතා. කෑම බීම ගැන පවා අපි සැලකිලිමත් වෙන්නට ඕන. මොකද ඒකට හේතුව රෝම පොතේ පැහැදිලිව කතා කරනවා නුඹලාගේ ශරීරයන් ජීවමානව ශුද්ධ වූ දෙවියන් වහන්සේ විසින් පිළිගත යුතු යාගයක්කට ඔප්පු කරන හැටියට දෙවියන් වහන්සේගේ දාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි. එය නුඹලාගේ ආත්මික සේවය වේ. මොකද්ද ඔබගේ මගේ ආත්මික සේවය? අපේ ශරීරය අපි ආත්මික ජීවිතයට ගොඩක් අවධානය යොමු කරනවා. නමුත් අපේ ශරීරයට අපේ අවධානය යොමු කරන්නේ නැහැ. ශරීරයේ මොළයට බලපානවා. අපි ගන්නා ආහාර අපේ මනසට අපේ කල්පනා ශක්තියට බලපානවා. දෙවියන් වහන්සේ සමග sannivedanaya කරන එකම ස්ථානය මෙතන අපවිත්‍ර කරගත්තොත් මධ්‍යසාරය කර්ණ කොටගෙන කොහොමද මිනිස්සුන්ට පුළුවන් ද දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න? මධ්‍යසාරක අඩංගු අනිකුත් පානයන් ගැන අපි දන්නවා. ඒ පානයන් තුලින් අපි ඒක අපි කියනවා මේ ක්ෂණිකව ඒ දේ අපේ ජීවිතේ සිදු නොවුනත් ඒ ශාරීරික විනාශ නොවුනත් ක්‍රමක්‍රමයෙන් අපි ඒ විනාශයට අදගෙන යනවා. දුම්පානය, මත්ද්‍රව්‍ය, අපරිසිද්ධ ආහාර මම ඔබට නැවතත් කියනවා. මේ දේවල් තුලින් අපේ ශරීරය අපවිත්‍ර කරගන්න හැකියාවක් නැහැ. දැන් සහෝදර සහෝදරි උන්වහන්සේ අපේ ශරීරයට අවශ්‍ය දේ ඒද නුවණින්ද දෙන්න ලැබුවා. සතුන්ට අවශ්‍ය දේ ඒද නුවණින්ද දෙන්න ලැබුවා. උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 26 සිට 29 දක්වා මනුෂ්‍යයාට අවශ්‍ය දේ දෙනු ලැබුවා. එතන පොළොව තලයේ ඇති බීජ දරන සීළු පලාද බීජ දරන සීළු වෘක්ෂ ලතාද දුන්නා. ඒ තරක් නේ සතුන්ට පවා දුන්නේ මොනවද? සීළු නිල් පලාදුනි මිසි කිව්වේ. තාවරසකීසේක උන්වහන්සේ සතුන්ට පවා දුන්නේ ආහාර පිණිස ඒ දෙයි. එනිසා අපි නැවත
ස්වර්ගයේදී මේ අපේ ඔරිජිනල් ඩයට් එකට නැත්නම් අපි මේ පළමු ආහාර ක්‍රමයට යන්න යනවා. ඒ නිසා අපි ඒ සඳහා අද දවසේදී අපි සූදානම් වෙන්න ඕන. මතක තියාගන්න. උන්වහන්සේ මේ සමනලයේ ගමන් කරන්නා වූ ක්‍රියාමාර්ගය තුලින් අපි සියල්ලම ගමන් කරන්න ඕන. ඔබ දන්නවා ජලඹුව පළමුව වදිනවා, කසනවා, ගඳ ගහනවා. නමුත් ඔහු ඒ කෝෂය තුළ ඉඳලා ඔහු යන්නේ අලංකාර සමනලයක් හැටියට. ඔබගේ මගේ ක්‍රිස්තියානි ජීවිතයත් ඒ ආකාරයෙන් ඔබගේ මගේ ජීවිතයේ ගඳ ගහන දුෂ්ට කමෙන් පිරුණා වූ ජීවිතයේ ක්‍රිස්තුස් වහන්සේ කර්ම කොටගෙන ඒ මහත් වූ අපි කියන ප්‍රොසෙස් එකක් තුලින් නැත්නම් ඒ ක්‍රියාවලියක් තුලින් උන්වහන්සේ අපව අරගෙන ගිහිල්ලා අපව අලංකාර සමනලයක් හැටියට නැත්නම් අලුත් නැවිල්ලක් කරලා උන්වහන්සේ ඔබටත් මට ඒ අලුත් ජීවිතේ දීලා තියෙන නැවත පරණ ගඳ ගහන ජීවිතයට යන්න නොවේ. මොනවා සඳහාද 2 කොරින්ති පොතේ අවසාන වශයෙන් කියන්නේ? 3 වෙනි පරිච්ඡේදය 18 වෙනි පදේ. අපි සියල්ලම මුහුණක් වැස්මක් නැතුව ස්වාමින් වහන්සේගේ තේජස කැඩපතකින් මෙන් දක්වමින් ආත්මයන් වහන්සේ වන ස්වාමින් වහන්සේ කෙරෙන් තේජසින් තේජසට එම ස්වරූපයටම වෙනස් කරනු ලබන්නම වේ. මේක ක්‍රියාවලියක්. දවසින් දවස ඔබ ඒ තේජසට වෙනස් කරන්න ඕන. අන්න මෙයයි දෙවියන් වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වෙන මගෙන් බලාපොරොත්තු වෙන ගෞරවය. ඔබව දකින මාව දකින අන්ධකාරයේ ජීවත් වෙන මිනිසයා නොදකින දෙවියන් වහන්සේ ඔබ තුලින් මා තුලින් දැකලා උන්වහන්සේට ගෞරව කරන්න ඒ ගෞරවය දෙන ආකාරයට කියන්නේ පළමුව ඔබ කරන්න ඕනේදී. ඔබගේ ජීවිතය තුළ ඔබගේ ජීවිත රටාව තුළින් ඔබ උන්වහන්සේට ගෞරව කළොත් පමණයි අන්‍යයන් ඒ ගෞරව කරන්න ඒ ගෞරවයට පෙරෙන්නේ. ඒ නිසා අද දවසේදී අපිට පාඩම පැහැදිලි. අපි දැන් දේව බය කියන්නේ මොකක්ද කියන එක ඉගෙන ගත්තා. දේව ගෞරවය මොකක්ද කියන දේ ඉගෙන ගත්තා. ඊළඟට අපි ඊළඟ සතිය අපි ඉගෙන ගන්නට යනවා දෙවියන් වහන්සේගේ විනිශ්චය පිළිබඳව. මේ කාරණා දෙක ඔබගේ ජීවිතය තුළ සම්පූර්ණ නම් ඔබට විනිශ්චය ගැන බය වූ කාරණයක් නැහැ. හැබැයි මේ කාරණා දෙක ඔබගේ ජීවිතය තුළ සම්පූර්ණ නොමැති නම් ඔබට ප්‍රශ්නයක් වෙන්න යනවා විනිශ්චයේදී. ඒ කාරණේ අපි ඊළඟ දවසේදී ඉගෙන ගමු. ඒ නිසා උන්වහන්සේ තුළ දේව බය, දේව ගෞරවය ඇති කරගෙන උන්වහන්සේවට ගෞරවය දෙන්න අපි උත්සාහ කරමු. ඒ සදා කැපුමේසේ කරන්ට උන්වහන්සේ ඔබට මට ආශිර්වාද කරනසේක්වා. ආමෙන්.